සුබ දවසක් සියලු දෙනාටම. අද අපේ Node.js පාඩමේදී අපි කතා කරන්න යන්නේ Express.js ගැන. මම Express.js ගැන පහුගිය පාඩමකදීත් කතා කරා. ඔයගොල්ලෝ මගේ ටියුටෝරියල්ස් බැලුවා අපි weather application එකක් හදාදී weather application එකේදීත් අපි Express ටිකක් භාවිතා කරා. නමුත් මේ පාඩමේදී Express ගැන සරලව අපි ඉගෙන ගන්න යනවා අපිට කරන්න පුළුවන් දේ මොනවද කියලා. විශේෂයෙන්ම මේ Express භාවිතා කරන්නේ APIs හදන්න. ඉතින් මගේ පහුගිය පාඩම් දෙකේදී මම කියලා තියෙනවා කොහොමද API ටෙස්ට් කරගන්නේ Postman භාවිතා කරලා. ඒ වගේම API එකක් කියන්නේ මොකක්ද කියලා තියෙනවා. හැබැයි API එකක් හැදීමෙන් තමයි APIs ගැන ගොඩක් අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ Express මෙච්චර වැදගත්. Express නැත්තම් අපි Node.js ඉගෙන ගන්න එකෙන් උත් ඇත්තටම තේරුමක් නැහැ වගේ. ඔයගොල්ලෝ දන්නවා මේ වෙබ් ඩෙවලොප් කරන්න නැත්නම් අපි Node ඉගෙන ගද්දී අපිට ටෙක්නොලොජි ස්ටැක් දෙකක් තියෙනවා. ටෙක්නොලොජි භාවිතා කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මම ඒ ගැනත් පාඩමක් කරා. mean සහ mearn කියලා. mean සහ mearn කියන එකේදී බලන්න ඒකෙදී මේ අකුරු වලින් පෙන්වුම් කරන්නේ m අකුරෙන් පෙන්වුම් කරන්නේ Mongo, e අකුරෙන් පෙන්වුම් කරන්නේ Express, r අකුරෙන් හරි නැත්නම් a අකුරෙන් හරි නිරූපණය කරන්නේ React හරි Angular ඊට පස්සේ Node. එතකොට හොඳට බලන්න මේ Express කියන එක ඉතාමත් වැදගත් කොටසක් විදියට සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ Express ඉගෙන ගන්න හැබැයි මේක එච්චරම අමාරු නැහැ. සරලයි. ඔයගොල්ලෝ මේකේ ක්‍රමය දැනගත්තොත් එහෙම මේකෙන් හොඳ APIs හදන්න පුළුවන්. එහෙනම් අපි වැඩිදුර කතා කරන්නේ නැතුව Express ගැන බලමු. ඉස්සෙල්ලාම Express ගැන තියෙන documentation එකට යන් වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එකේ මොන වගේ දෙයක්ද Express ගැන තියෙන්නේ කියලා බලමු. මේ වෙබ්සයිට් එකේ කියලා තියෙනවා Express කියලා කියන්නේ Node.js සඳහා භාවිතා කරන වෙබ් ෆ්‍රේම්වර්ක් එකක් කියලා. ඉතින් ඕගලන්ට Express ගැන මොන හරි දෙයක් දැනගන්න ඕනොත් අනිවාර්යෙන් මේ වෙබ්සයිට් එක තමයි රිෆර් කරන්න ඕන. මේකේ හොඳට මේක ડોකියුමන්ට් කරලා තියෙනවා. මේකේ හැම දෙයක් ගැනම විස්තරාත්මකව පැහැදිලි කරලා තියෙනවා. කොහොමද එකක් මේ Express එකකින් අපි API එකක් ක්‍රියේට් කරන්නේ, ඒ වගේම කොහොමද ඒ සඳහා තියෙන ෆන්ක්ෂන්ස් මොනවද, ඒ සඳහා තියෙන ආගියුමන්ට්ස් මොනවද, මේ හැම දෙය ගැනම ඉතාමත් හොඳට මේකේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ ටියුටෝරියල් එක බලන ගමන්ම දැන් මම වුණත් මොකක් හරි දෙයක් කරගන්න ගියහම අනිවාර්යෙන් මේක තමයි බලන්නේ. මොකද මෙතන තමයි හොඳටම ඒ අවශ්‍ය දේවල් විස්තර කරලා තියෙන්නේ. ඉතින් අපි මේකෙදිත් බලන්න යනවා. මේකෙදි තියෙනවා මෙනියුස් වලට ගිහිල්ලා අපි ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඒක බලමු. අපි ඉගෙන ගත්ත දේවල් තියෙනවද කියලා. දැන් අපි බලන්න යන්නේ මේ Express භාවිතා කරලා වැඩ කරන්නේ කොහොමද කියලා. මේ සඳහා අපිට express.js install කරගන්න ඕන. Express install කරගන්න ඕන. මේ සඳහා මම VS Code භාවිතා කරනවා. ඒ වගේම Postman උත් භාවිතා කරනවා. මම මෙහිදී Postman සහ VS Code ස්ක්‍රීන් එකේ දෙපැත්තේ භාවිතා කරන්නේ. එතකොට ඔයගලන්ට පුළුවන් වෙනවා මේක ටෙස්ට් කරද්දී ටක් ගාලා එහා පැත්තට මෙහා පැත්තට ගිහිල්ලා බලලා රිසල්ට් එක මොකක්ද කියලා හඳුනා ගන්න. මම දැන් Visual Studio Code සහ Postman ස්ක්‍රීන් එකේ දෙපැත්තේ දාගෙන තියෙනවා. මොකද අපි API ටෙස්ට් කරද්දී Postman අවශ්‍ය වුණාම Postman එකටයි ආයි Visual Studio Code එකට මාරු වෙන්න ගියාම අමාරු හින්දා මේ දෙකම ස්ක්‍රීන් එකේ දෙපැත්තේ දාලා තිනවා. මම empty project එකක් තමයි හදලා තියෙන්නේ Express කියලා folder එක. අපි මේක initialize කරලා API කොහොමද වැඩ කරන්නේ කියලා බලමු. මෙතන terminal ගිහිල්ලා new terminal එකක් ගන්නවා. මේක minimize කරගන්නවා. minimize කරගෙන මම මෙතන ගහනවා npm npm init කියලා ගහපුවාම මේක initialize project එක හැදෙනවා. නමුත් මේකෙදි මම -y කියලා ගහනවා. එතකොට default settings එක තමයි මේක හැදෙන්නේ. එතකොට බලන්න මෙතනදී මට package.json ෆයිල් එකක් හැදිලා තියෙනවා. අපි සාමාන්‍ය විදියට දැන් මේක තමයි Express කියන එක තමයි මගේ නම තියෙන්නේ. මෙතන මොනවත් වෙන install වෙලා නැහැ. සාමාන්‍ය package එකක් create කරේ ওই විදියට මේක හැදෙනවා. දැන් මම මේකෙදි ෆයිල් එකක් create කරනවා app.js කියලා. JavaScript ෆයිල් එකක් හදනවා. මේක තමයි අපි භාවිතා කරන්න යන්නේ. දැන් අපි මේ Express ඉගෙන ගන්න යන්නේ. එහෙනම් Express install කිරීමේදී අපිට ඕන වෙනවා
npm i කියලා ගහලා install express කියලා. එතකොට ওই විදිහට express install වෙනවා. ඉතින් අපි පොඩ්ඩක් documentation එක දිහා බලමු. කොහොමද මේ express එකක් start කරගන්න තියෙන්නේ කියලා. හැමතිස්සෙම ඔයගොල්ලෝ documentation එක බලනවා නම් හොඳයි. මම express website එකට ගිහිල්ලා තියෙන්නේ දැන්. මේකෙදි getting started කියන එකට යනවා. ඉතින් මේකෙදි අර මම කියපු steps තමයි තියෙන්නේ. මේක init කරා. ඊට පස්සේ entry point එක index.js නැත්නම් app.js කළා. ඊට පස්සේ මේක install කරා. ඊට පස්සේ hello world කියන එක හදන්නේ කොහොමද කියලා බලමු. මේකෙදි මේ විදියට කියනවා express කියන එක අපිට variable එකක් විදියට app කියලා අරගෙන express function එකක් විදියට අරගෙන අපිට ඊට පස්සේ APIs හදන්න පුළුවන්. ඊට පස්සේ මේ port එකකට listen කරගන්න පුළුවන්. ওই විදියට තමයි ඕක තියෙන්නේ. දැන් අපි බලමු ඕක කොහොමද ඕක අපේ project එකේ දාලා අපි test කරගන්න කියලා. එහෙනම් VS Code එකට මම ගිහිල්ලා මම මේක type කරනවා. මේක ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් package එකක් import කරනවා වගේ තමයි. express එක required කරගත්තා. ඊට පස්සේ අපිට තියෙන දේ තමයි application එක විදිහට අපි ගන්නවා express function එකක් විදිහට මේක භාවිතා කරනවා. ඊට පස්සේ මේකෙදි අපි දැන් web API එකක් හදන හින්දා web API එකක් වුණාම web API එකක් වැඩ කරගන්න port එකක් අවශ්‍ය වෙනවා. ඉතින් port එක කියලා කියන්නේ network එකක application දෙකක් communicate කරද්දී භාවිතා කරන number එකක්. ඒකෙන් තමයි දැනගන්නේ මේ application එක මොකක්ද කියලා. විශේෂයෙන්ම දැන් හිතන්නකෝ මේ server මේ වගේ application පහක් run වෙනවා කියලා. එතකොට දැන් එහා පැත්තේ කෙනෙක් මේ එක application එකක් කොහොමද හඳුනාගන්නේ? මොකද IP address එක server name එක ඔක්කොම එකයි. එතකොට මේ port number එකෙන් තමයි application වෙන වෙනම හඳුනාගන්නේ. ඒ නිසා ඔයගලගේ computer එකේ දැන් වෙන මොන හරි මේ port එකම භාවිතා කරන තව application එකක් තිබුණොත් මේක වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් භාවිතා කරන port 3000 ඒ වගේ දෙයක්. එතකොට සාමාන්‍ය port එකක් නෙමෙයි ඒක. ඒ නිසා අපි මේ port එක තමයි මේ වෙලාවේදී development වලදී භාවිතා කරන්නේ. දැන් web server එකක නම් ඒ අදාළ port ටික ඒගොල්ලෝ open කරලා තියෙනවා. ඒ නිසා අපි ඉස්සෙල්ලා මේක කරන්න ඕන මේ app කියන variable එක අරගෙන මේකේ දැන් බලන්න මේකේ ගොඩක් දේවල් තියෙනවා. මේකේ මේ listen කියන එකට යන්න ඕන. මොන port එකකටද මෙයා listen කරන්නේ කියලා කියන්න ඕන. ඉතින් මේකෙදි මම කියනවා 3000 කියන port එකට listen කරන්න. එතකොට මේ දෙක අතර අපි ලියනවා අපේ express එකේ logic එක. එතකොට අපි මෙතනදී කරනවා මම ඉස්සෙල්ලාම get request එකක් දෙන්නම්. get request එකක් දුන්නාම ඔන්න ඔය විදිහට ඕක තියෙන්නේ. semicolon අවශ්‍යම නැහැ. semicolon නැතුව වැඩ කරන්න පුළුවන්. නමුත් මම semicolon භාවිතා කරනවා. එතකොට මෙතනදී මේ පළවෙනි එකේදී තියෙන්නේ මොකද්ද URL එක කියලා. එතකොට මෙන්න මෙහෙම දුන්නොත් එම root එක. ඒ කියන්නේ අපේ මේ කම්පියුටර් එක local host කියලා දීලා colon port එක මෙතන තියෙන 3000 කියලා දුන්නාම මේක තමයි root එක. ඊට පස්සේ අපිට එනවා මෙන්න මෙතන function එකක්. මේ function එක අපිට function කියලා ලියන්න පුළුවන්. ඉතින් අපි arrow functions දාන්න හින්දා මම මෙතනදී arrow function එකක් තමයි භාවිතා කරන්නේ. ගොඩක් වෙලාවට මේ වගේ තැන්වලදී arrow functions තමයි භාවිතා කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙහෙම දාලා මෙතනදී තියෙනවා අපිට request එක response එක. මේකෙද අපිට next කියලා එකක් ගන්නත් පුළුවන්. නමුත් එහෙම භාවිතා කරන්නේ නැහැ අපි. මෙතන request එක කියලා කියන්නේ අපිට මෙන්න මේකට අදාළ වෙද්දී අපිට එවන data ටික තමයි request එක කියලා කියන්නේ. response එක කියලා කියන්නේ අපි ආයි යවන data ටික. ඒතකොට response එකක් එකපාරක් යවුවට පස්සේ ආයි ඒක යන්නේ නැහැ. response එකක් යවුවා කියන්නේ මේ function එක එතනින් ඉවරයි. කාට හරි දැන්
අපි කියමු මොන හරි රික්වෙස්ට් එකක් කරනවා මට යූසර්ස්ලා දෙන්න කියලා ඉල්ලනවා කියලා. එතකොට අපි යූසර්ස්ලා දුවලා රෙස්පොන්ස් එක දුන්නාට පස්සේ ඒක ඉවර වෙනවා. එතකොට ඒ අදාළ රික්වෙස්ට් එකට අදාළ රෙස්පොන්ස් එක දීලා ඉවරයි. එතනින් පස්සේ ඒවා රන් වෙන්නේ නැහැ. එතකොට ওই විදිහට තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට දෙන්න පුළුවන් රෙස්පොන්ස් එකට ගියාම රෙස්පොන්ස් එකේ send කියලා දුන්නාම මේකෙන් තමයි අපි send කරන්නේ. දැන් බලන්න මෙන්න මේ send කියන එක දුන්නාම send කියන එකේදී අපිට ගොඩක් දේවල් send කරගන්න පුළුවන්. අපිට buffer එකක් විදියට දෙන්න පුළුවන් variable එකක්. නැත්නම් අපිට දෙවෙනියට තියෙනවා JSON එකක් විදියට දෙන්න පුළුවන්. නැත්නම් අපිට දෙන්න පුළුවන් මොකද HTML එකක් දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට status එකක් දීලා දෙන්නත් පුළුවන්. අපි ඒවා බලමු. දැන් විශේෂයෙන්ම දැන් මේකෙදි අපිට HTML එකක් දෙන්න පුළුවන්. කියන්නේ front end development එකට මේක භාවිතා කරන්න පුළුවන්. මොනවා හරි HTML page එකක් display කරවන්න පුළුවන්. දැන් මේකෙදි අපි කතා කරන්නේ Express වලින් API හදන එක ගැන. ඕගලන්ට මම එන්නේ ඒක ගැන. ඒ කියන්නේ මේකෙන් කොහොමද HTML එකක් develop කරන්න කියන එක ගැන tutorial එකක් කරලා තිනවා. HBS කියලා තියෙනවා. අපි කරලා තියෙන handlebars කියන එක භාවිතා කරලා handlebars භාවිතා කරලා අපි කොහොමද අපේ web application එකේදී HTML එක ලබා දුන්නේ කියලා. විශේෂයෙන් මෙතන දැන් HTML එකක් මෙතන මේක ඇතුලේ type කරන්න බෑනේ. එතකොට ඒකට වෙනම template engine එකක් භාවිතා කරලා template engine එකක් අපි HBS භාවිතා කරේ. ඒක භාවිතා කරලා අපිට කොහොමද මේක දෙන්නේ කියලා. ඉතින් ඒක විතරක් මේ පාඩමේදී කරන්නේ නැහැ. අනිත් අපි Express වල අවශ්‍ය දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙහෙම send කියලා දුන්නාට පස්සේ අපිට මෙතන මොන හරි දෙන්න පුළුවන්. මොන හරි string එකක් වුණත් දෙන්න පුළුවන්. එතකොට මේක තමයි යන්නේ. මම මේක save කරනවා. ඊට පස්සේ දැන් postman තියෙනවානේ. postman වලදී මම අලුත් request එකක් හදා ගන්නවා. මම මේක minimize කර ගන්නවා. get request එකක් මෙතන local host අපි 3000 කියලා දුන්නේ. එතකොට 3000 කියලා දුන්නාම මෙන්න මේකේදී අපිට මේ root එක තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට root එක බලාපොරොත්තු වෙන අපිට hello කියලා වැටෙන්න ඕන. මම මේකෙදි මේක type කරාට මේ application එක run කරේ නැහැ. අපි මේක run කරගමු. මේක run කරගන්න කලින් තව එක command එකක් අපි type කරලා ඉමු. ඒක තමයි අපිට අවශ්‍ය වෙනවා මේක දැන් nodemon කියලා එකක් භාවිතා කරන්න. ඔයගොල්ලෝ nodemon ගැන දන්නවා. මම nodemon install කරගන්නම්. npm install මේකෙදි අපි development dependency එකක් විදිහට තමයි install කරගන්නේ. ඉතින් මම මේක save කරගන්නවා dev එකක් විදිහට. development dependency එකක් විදිහට save කරගෙන දැන් අපි package.json එකට යමු බලන්න. එතකොට මේ nodemon කියන එක development dependency එක. කියන්නේ අපිට මේ develop කරද්දී තමයි මේක ඕන වෙන්නේ. ඉතින් මේක අපි භාවිතා කරන්නේ නම් මොන හරි දෙයක් කරද්දී හැබැයි මේක host කරද්දී අපිට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි ඒ වෙලාවේදී code එක වෙනස් කරලා එක එක දේවල් කරන්න නැති හින්දා. ඉතින් මම මේ script එක වෙනස් කරනවා dev කියලා development script එක. ඒතකොට div කියන එක තමයි run කරන්නේ. ඒතකොට මෙතනදී මේක කරන්නේ nodemon කියලා දීලා අපි දෙනවා app.js කියලා. app.js කියලා දෙනවා. දීලා save කරනවා. ඊට පස්සේ මම මෙතන දෙනවා npm run dev කියලා. එතකොට nodemon run වෙලා තියෙන්නේ. දැන් අපේ application එක start වෙලා තියෙනවා. ඔය විදිහට. එතකොට අපිට මෙන්න මේක ආයේ නැවත වාරයක් මම postman එකේ මේ command එක run කරනවා. බලන්න hello කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේක hello කියලා ඇවිල්ලා තියෙනවා. ඒතර ওই විදිහට අපිට
දෙන්න පුළුවන් මෙතනදී අපිට ඕන නම් JSON එකක් දෙන්නත් පුළුවන්. message එක විදියට අපි දෙනවා hello කියලා. ඊට පස්සේ එතකොට මට මෙන්න මෙම JSON format එකකින් එනවා. මේක JSON එකක් විදියට එනවා. ඒකට ওই විදියට අපිට JSON දෙන්න පුළුවන්, නිකන් data දෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් බලන්න මෙතන status code එක 200 කියලා වැටෙනවා. ඒ කියන්නේ මේක මම postman එක කියද්දි මේ status code ගැන කතා කරා 200 කියලා කියන්නේ request එක get request එක හරියි කියලා 201 කියලා කියන්නේ අපි මොන හරි post කරපුවා මේක okay කියලා තියෙන 200 හරි ඊට පස්සේ 400 කිව්වම අපිට page not found නැත්තම් server මේ ඒ කියන්නේ අපේ request එක error එකක් කියලා වැටෙනවා 500 කියලා කොහම server එකක් වෙලා ඉතින් එහෙම තියෙනවා අපිට මේකෙදි දෙන්න පුළුවන් status code එකක් එක්ක ඉතින් මෙතනදී මේක චේන්ජ් කරන්න පුළුවන් මෙතනදී අර ඉස්සලා පෙන්නුවා වගේම එතන එහෙම දෙනවා දීලා status එක අපි කියමු එතන dot එක එන්න ඕන 404 ඒ කියන්නේ මේක හම්බුන්නේ නැහැ කියලා දෙනවා දැන් මේක දාලා එතකොට දැන් මම 404 විතරයි ගැහුවේ 404 කියලා. ඒතකොට මෙතන not found කියන හැබැයි message එකක් වැටෙනවා. අපිට ඕන නම් මේක දෙන්න පුළුවන් 500 බලමු දීලා. internal server error. ඔන්න server එකේ error එකක් කියලා අපිට වැටෙනවා. ওই විදිහට වැටෙන්න පුළුවන්. එතකොට දැන් ඕගලන්ට තේරෙනවා ඇති මේ API develop කිරීමේදී පළවෙනි දේ තමයි ඉගෙන ගන්න ඕන දේ තමයි status code එන්නේ නැහැ. අපි status code දෙන්න ඕන. දැන් server එකක් වුණොත් 500 කියලා නිකන් එන්නේ නැහැ. අපි තමයි දෙන්න ඕන මොකක් හරි මේක. දැන් request එක නැති වුණොත් error එකෙයි. දැන් අපි මේක comment කරොත් එහෙම error එකෙයි. save කරේ නැහැනේ. save කරලා මේක දෙමු. එතකොට 4.4 කියලා වැටලා HTML එකක් වැටෙනවා. එහෙම වුණොත් error එක එනවා. එහෙම නැතුව ගියොත් එහෙම අපි මෙතන දෙන status code එක තමයි පෙන්වුම් කරන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න API develop කරද්දී අපි තමයි අදාළ විදිහට status code එක දෙන්න ඕන. විශේෂයෙන්ම දැන් අපේ page එකට නැති වෙන මොන හරි pages වලට ගියාම අපි හදා ගන්න ඕන 404 එකක්. මේක මේ page එක නෑ කියලා error එකක් එන්න. ඒ වගේම අපි කියමුකෝ දැන් අපේ database එකට save කරන තැනක් තියෙනවා. save කරන තැනේදී error එකක් ආවොත් එහෙනම් අපි status code එක 500 දාලා කියලා මොකක් හරි server එකේ error එකක් කියලා. එතකොට ඒගොල්ලෝ මොන හරි වැරදි request එකක් ආව නම් එහෙනම් අපි 400 request එක දීලා තියෙනවා මේ 400 request එක දීලා අපි කියනවා bad request කියලා. ඒ කියන්නේ ඔයාගේ request එක වැරදි. ඒ කියන්නේ අපි ඉල්ලන විදිහට නෙමෙයි ඔයා මේක ඉල්ලලා තියෙන්නේ. ඒක හදාගන්න කියලා කියනවා. එතකොට දැන් මේගොල්ලෝ හරියට එව්වත් අපිට යවන්න පුළුවන් 400 කියලා. එහෙම නෙමෙයි කරන්න ඕන. ඒක නිසා හොඳට මතක තියාගන්න ඉස්සෙල්ලාම අපි API එකක් හදාද්දී දැන් සමහරක් වෙලාවට ඕගලන්ට එහෙම 200 විතරයි යවන්නේ. අනිත් errors යවන්නේ නැති. එහෙම හදන්නත් පුළුවන්. ඉතින් මේක ගොඩක් හොඳ අර විදිහට errors එක්ක යවුවා. එතකොට ඕගලන්ගේ API එක දැන් අපි කියමුකෝ වෙන කවුරු හරි කම්පැනි එකකට ගියයි කියලා ඊට පස්සේ ඒ කම්පැනියේ ડોකියුමන්ටේෂන් නැත් එක්ක යවුවම ආයෙ ඒගොල්ලන්ට කතා කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ දන්නවා මම මේ බෑඩ් රික්වෙස්ට් එකක් යවලා තියෙන. එහෙනම් මම මේක හරියට හදන්න ඕන. ડોකියුමන්ටේෂන් එක බලලා හරි විදිහට හදාගන්න. ඒ නිසා API එකක් හදද්දි වැදගත්ම දේ තමයි තමුන් හරි විදිහට මේ API එක හදන්න ඕන. API එකේ ස්ටේටස් කෝඩ් හරි විදිහට දෙනවා. එතකොට ඒක භාවිතා කරන end user කියලා කියන්නේ තවත් මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් නේ. API එකක් භාවිතා කරන්නේ ප්‍රෝග්‍රෑම් එකනේ නිකම්ම user කෙනෙක් නෙමෙයි. එතකොට එයා දැනගන්නවා මේකේ කරන්න. නැත්තම් මේකේ අපි එක එක විදිහට මේ status code යවුවාම එයාට හිතා ගන්න බෑ මේක ඇත්තට database එක save වෙලා දැන් මම මෙහෙම යවලා දානවා. එතකොට මේක database එක save වුණාද නැද්ද මේකේ error එකක් ආවද කියලා හිතන්න බෑ. මේ response එකක් ආවට එයා දන්නේ නැහැ මොකද්ද උනේ කියලා. ඒ නිසා දැන් 201 කියනවා ඩිෆෝල්ට් යනවා නේ. අපි එහෙම දැම්මේ නැහැනේ. එහෙම යනවා. හැබැයි අපිට ස්පෙસિෆික් කරලා දෙන්න පුළුවන්. ওই විදිහට දෙන්න පුළුවන්. ඉතින් පළවෙනි දේ තමයි ඒක. දෙවෙනි එක තමයි අපි මොකද්ද කොහොමද මේ පාත් එක නිර්මාණය කරන්නේ. පාත් එක නිර්මාණය කිරීමේදී නිර්මාණශීලී වෙන්න
ගොඩක් වෙලාවට එක જાතියව එක පාත් එකකට දාගන්න තමුන් තමයි ඒක ඩිසයිඩ් කරන්න ඕන. පාත් එක ලස්සන්ට ඒ අදාළ විදිහට දාන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පුළුවන් මෙතනදී දැන් මට පුළුවන් ඕන /API user කියලා හොම කියලා දෙන්න. එතකොට දැන් මම මේක සේව් කරනවා. එතකොට මේක එන්නෙත් නැහැ. මේක එන්නෙත් නැහැ. මේවා තියෙන්න ඕනේ නැහැ. මේක අපිට දාන්න පුළුවන්. මේකත් නැහැ. ඔන්න ඕකේ නෝ. එතකොට මේ විදිහට අපිට හදා ගන්න පුළුවන් අපිටම කියලා දෙයක්. ඉතින් ගොඩක් වෙලාවට මේකේ ඕන නමක් දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක හරියද? ගොඩක් වෙලාවට කරන්නේ මේකෙදි /API කියන එක දානවා. දාලා අපි මොනවා හරි දැන් users ලා ගැන users කියන එක තමයි හදන්නේ. ඒතකොට ওই විදිහට දානවා. ruler එක දානවා. එතකොට users ලා එනවා. ওই විදිහට දාන්න පුළුවන් get request එක. ඊට පස්සේ ඊළඟට මට පේන්නන්න ඕන දේ තමයි මේක අනිත් request උත් දාන්න පුළුවන්. post එක. මේ හැම request එකම එක වගේ. එතකොට මේකෙදිත් අපි දැන් මෙන්න මේ පාත් එකම දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒ? මොකද ගොඩක් වෙලාවට එහෙම තමයි user කෙනෙක් ගන්න user කෙනෙක් save කරගන්න ඒකොටම එක දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒ? ඒකට හේතුව මේක command දෙකක්. මේක get එක මේක post එක. request එක response එක මම මේ ටයිප් කරන්නේ මේක නැත්තම් කොපි කරන්න පුළුවන්. ඔයගලන්ට පෙන්වුම් කරන්න මේක කොහොමද කරන්නේ කියලා semicolon අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ එතනදී අපි response එකක් දෙනවා. hello post කියලා. දැන් මම මේක save කරනවා. දෙකේම තියෙන එකම දේ තමයි. හැබැයි මෙතනදී guest එක උනහම මේක තමයි එන්න ඕන. බලමු පිළිලා. එනවා. මම මෙතනදී post කියලා දුන්නොත් hello post කියලා. එතකොට බලන්න මේ විදිහට අපිට දෙන්න පුළුවන් get එක. එතකොට ඒගොල්ලන්ට ලේසි. ඒ කියන්නේ එකම එකේදී ඉතින් එහෙම දෙන්න පුළුවන්. ඒගොල්ලෝ හිතන විදිහ අනුව තමයි මේක තියෙන්නේ. ඒකින්ද හොඳ API එකක් දිහා බලන්න. දැන් මේකෙදි post එකක් කරාට අපි data post කරේ නැහැ. දැන් ඊළඟ දේ දැනගන්න පුළුවන් දේ තමයි දැන් get එකේදී data එකක් send කරන්න පුළුවන්. ඒ කියන්නේ එයාගෙන් ඉල්ලනවා data එකක් post එකේදී send කරන්න පුළුවන්. අපිට ඕන නම් දැන් ඔයගලන්ට පුළුවන් ඕන නම් දැන් මේකෙදි දැන් මට body එකේදී යවන්න පුළුවන් මොන හරි data එකක්. body එකේදී මම data එකක් යවන්න පුළුවන් මෙතනදී මොන හරි JSON data එකක් යවන්න පුළුවන්. post එකේදී යවන්නත් පුළුවන්, get එකේදී යවන්නත් පුළුවන්. ඕන එක යවන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඉතින් ඒ ඔයගලන්ට හිතන්න පුළුවන් එහෙනම් අපි getම request දානවද? එහෙම getම request දාන්න එපා. මොකද එහෙම වුණොත් එහෙම API එක ඒ අවශ්‍ය විදිහට නැහැ. ස්ටෑන්ඩඩ් එකට නැහැ. නැත්තම් මේ හැම get එකෙම save කරගන්නත් පුළුවන්. get එකෙන්ම usersලා දෙන්නත් පුළුවන්. get එකෙන්ම update කරන්නත් පුළුවන්. එහෙම බෑ කියලා නැහැ. එහෙම කරන්න පුළුවන්. දැන් get එකට අපි මොන හරි මෙතන දැන් මේ get එකට මම දාන්න හදන්නේ මේ විදිහට එකක් දැම්මොත් post මේ body එකක් එක්ක යවන්නේ get එකේදී එහෙම යවනවද කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. ඒතකොට get එකේදී data යවන්න පුළුවන්. get එකේදී data වල update කරව ගන්නවා. post එකේදී තෝරනම් update කරනවා. ඉතින් එහෙම කරන්න එපා. දෙවෙනි කාරණය තමයි අදාළ method එක භාවිතා කරන්න. අදාළ method එකට ගැලපෙන එක භාවිතා කරන්න. දැන් update එකක් වුණොත් එහෙම ඒක භාවිතා කරන්න, delete එකක් වුණොත් ඒක භාවිතා කරන්න.
get එකක් වුණොත් ඒක භාවිතා කරන්න, post එකක් නම් ඒක භාවිතා කරන්න. ওই විදිහට කරන්න. එහෙම වුණාම තමයි API එක ගොඩක් සාර්ථක වෙන්නේ. ඉතින් පළවෙනි සහ දෙවෙනි උපදේශය තමයි ඒක. ඒ විදිහට කරන්න. එහෙම නැත්නම් ඔයගලන්ට මේක බැරි කමක් නැහැ. ඒ දෙක තමයි මට පෙන්වන්න ඕනකම උනේ. ඉතින් ඒ විදිහට අපිට මෙන්න මේ විදිහට API හදාගෙන යන්න පුළුවන්. මම තවත් ටිකක් කොපි කරගන්නම් මේ වගේ. ඊට පස්සේ මම මේක ස්ටුඩන්ට් කියලා දානවා. ඔය විදිහට අපිට දාගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට අපිට දැන් මේ ෆයිල් එකේ මෙහෙම දාන්න පුළුවන්. ඉතින් මේකෙදි දැන් දැම්ටම ඔයගලන්ට පේනවා මම මේ කීපයක් දාගත්තා. මේ app.js කියන එක දැන්ටම පිරෙනවා නේ. මේකේ entry point එක පිරෙනවා. ඔය දැන් ලොකු API එකක් හදනවා නම් එහෙම ඔය වගේ ඒවා 15ක් 20ක් විතර ආවට පස්සේ මේ ෆයිල් එක ලොකුවට පිරෙනවා. ඉතින් ඒක එක ප්‍රශ්නයක්. අපි ඒකට විසඳුම දෙමු. ඒ වගේම මේ port එක 3000යි කියලා අපි hard code කරලා තියෙනවා. ඒ වගේම මෙතනදී port එක අපිට මොකක්ද කියලා වැටෙන්නේ. ඒකටත් solution එකක් අපි දෙමු. අපි බලමු කොහොමද ඒ වගේ එකකට අපි ඇඩ්‍රස් කරගන්නේ කියලා. දැන් මෙතනදි console log අපිට දෙන්න පුළුවන්. මම console log එකක් දෙනවා. දැන් මේකෙදිත් environment variables තියෙනවා. ගොඩක් වෙලාවට දැන් අපි මේක host කරන්න යද්දි web server එකට දාන්න යද්දි අපි 3000යි කියලා දාලා හරියන්නේ නැහැ. මොකද ඒකේ තියෙන port එකත් ඒක map වෙන්න ඕන. ඒකෙදි ගොඩක් වෙලාවට port 80 කියන එක තමයි දෙන්නේ web server එකේදී එක එක IP address එකකට ඒක දෙනවා. ඉතින් ඒකින්ද අපි මේක වෙනස් කරන්න ඕන. අපි ඉස්සෙල්ලාම බලමු මේකේ environment variable එකකට අදාළ දාලා තියෙන එක තමයි දෙන්න ඕන. අපි මේ environment variable ගන්නෙ කොහොමද කියන එක අපි කලිනුත් දැනගත්තා. process කියලා object එකක් තියෙනවා. මේකේ environment කියලා එකක් තියෙනවා. එතකොට මේ වගේ environment variable දැන් හදන්න පුළුවන් අපේ Windows එකේ නම් environment variables කියලා එකක් තියෙනවා. අන්න එතනට ගියාට පස්සේ environment variables දෙන්න පුළුවන්. ඒතකොට env කියලා දුන්නාට පස්සේ environment variables ඔක්කොම එනවා. ඒකෙදි අපි කියනවා මොන හරි variable එකක් තියෙනවද port කියලා. අපි මේක save කරමු. save කරලා request එකක් දෙන්න අවශ්‍යත් නැහැ. undefined කියලා වැටුණා. එතකොට මේ post එකේදී මේක run වෙන්නේ නැහැ. නමුත් මේක application එක run වෙද්දී මේක run වුණා. ඒ කියන්නේ undefined. මේ port කියන එක undefined. එතකොට අපි කියනවා මෙන්න මේ විදිහට. එතකොට අපිට කියන්න පුළුවන් මේ port එක environment එකේ තියෙන port එක ගන්න නැත්නම් මේ port 3000 ගන්න කියලා. ඉතින් මම මෙතනදී දානවා port එක කියන එක. port එක කියන එක මම ගන්නවා මෙන්න මේ variable එක තියෙනවා නම් ඒක ගන්නවා. එහෙම නැත්තම් මොකද්ද කරන්නේ? අපි pipe mark එක දානවා අර ඉරි කෑලි දෙකත් එක්ක 3000 ගන්නවා. ඊට පස්සේ මම මෙතන දෙනවා මේ variable එක. port එක. ඊට පස්සේ ඕනනම් මෙතනදී අපිට console log එකක් දෙන්නත් පුළුවන්. මම console log එකක් දෙන්නම්. එතන function එකක් දෙන්න තියෙන arrow function එක මම ඒ function එකට console log එක දෙන්නම්. මෙතන අපි template engine එක භාවිතා කරමු. අපිට අර backtick එක කියලා තියෙන keyboard එක උඩින්ම තියෙන එන්න එක භාවිතා කරනවා නම් මම එතකොට ඒක ඇතුළේම variable එක දෙන්න පුළුවන්. port එක අපි dollar mark එක දීලා variable එක දෙන්න පුළුවන්. බලමු මේක save කරලා. බලන්න දැන් වැටෙනවා app is running on port
3000 කියලා. එතකොට මේකෙදි අපිට මෙහෙම බලා ගන්න පුළුවන්. මම මේක නවත්තන්නම්කෝ. දැන් මම ස්ක්‍රීන් එක ක්ලියර් කරගත්තා. දැන් මම මේක ඇප්ලිකේෂන් රන් කරලා තියෙන. දැන් මම කියනවා environment variable port එක ගන්න කියලා. එතකොට මට කරන්න පුළුවන් එකම දේ තමයි set කියලා command එකක් තියෙනවා. මේ set කියන command එකෙන් environment variable set කරගන්න පුළුවන්. මම කියනවා මෙන්න මේ විදිහට මේ නම දෙනවා port එක අපි කියමු 4000යි කියලා මම දෙනවා. දැන් 3000 තියෙන්නේ 4000යි කියලා දෙනවා. ඊට පස්සේ ඔක 4000ට දැන් ටෙම්පරරි සෙට් වෙනවා. දැන් මම මේක රන් කරනවා අයි පාරක්. ඩෙවලොප්මන්ට් එක රන් කරනවා. බලන්න දැන් පෝට් එක 4000 වෙලා තියෙනවා. අපි මෙතන 3000 කිව්වට 4000 වෙලා තියෙන්නේ. ඇයි ඒ? අපි environment variable එකේ port එක ගන්නකො environment variable එකේ port එක ගන්න නැත්නම් 3000 ගන්න නැත්නම් environment variable එකේ port එක ගන්න. ඒක තමයි හොඳම දේ. එතකොට අපි මොකක් හරි server එකක දානවා නම් කවුරු හරි තැනක දානවනේ එතනදී මේ port කියන variable එකට දාලා තියෙන එක තමයි අපේ environment එකට අදාළව තියෙන port එකට අදාළව තියෙන දේ තමයි run වෙන්නේ. ඒක තමයි හොඳම ක්‍රමය ඔක වැඩ කරගන්න. දැන් මේ හැමදේම මෙතනනේ තියෙන්නේ. එතකොට මේක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා දැන් අපි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න තමයි හදන්නේ. මෙතනදී මම ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරනවා. සාමාන්‍ය මේ ෆෝල්ඩර් එක ක්‍රියේට් කරා router කියලා. routers කියලා දෙන්න පුළුවන්. එතකොට routers කියලා දුන්නාම මේ ෆෝල්ඩරේ මේක ඇතුළේ තමයි අපි route කරගන්න හදන්නේ. ඉතින් ඊට පස්සේ අපි බලන්න ඕන මේකෙදි මොන වගේ routers ද අපි භාවිතා කරන්න යන්නේ කියලා. එතකොට අපිට දැන් අවශ්‍ය වෙනවා මේකෙදි ෆයිල් එකක් ඉස්සෙල්ලාම ක්‍රියේට් කරගන්න. අපි දැන් මෙතන අපිට දෙනවා යූසර්ස්ලා තියෙනවා ස්ටුඩන්ට්ස්ලා තියෙනවා. එහෙනම් මම මේක ඇතුළේදී ෆයිල් එකක් ක්‍රියේට් කරනවා. user.js කියලා. එතකොට තවත් ෆයිල් එකක් ක්‍රියේට් කරනවා. student.js කියලා. එතකොට මේ දෙකට ඔන්න ෆයිල් දෙකක් මම ක්‍රියේට් කරා. ක්‍රියේට් කළා මට අවශ්‍ය වෙන්නේ මේ ෆයිල් දෙකට ඒ රවුටරේ දාගන්න. ඉතින් මම ඉස්සෙල්ලාම ස්ටුඩන්ට් එකට ගමන් කරනවා. අපි කරේ ෆෝල්ඩර් එකක් හැදුවා. අදාළ අපේ app.js එකේ බැලුවා usersලා කියලා කට්ටියක් ඉන්නවා. studentලා කියලා කට්ටියක් ඉන්නවා. ඒතකොට මේ student usersලා කියන කට්ටිය එකකටයි studentලා කියන කට්ටිය එකකටයි අපි දානවා. ගොඩක් වෙලාවට එහෙම තමයි දාන්නේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ ඇත්ත ඇප්ලිකේෂන් එකක් හදනවා නම් අපි කියමු ස්කෝල් එක ඇප්ලිකේෂන් හදනකොට ස්ටුඩන්ට්ස් ලාගේ ඒවා වෙනම. යූසර් ලොගින්ස් ඒවා වෙනම. ඒතකොට ටීචර්ස් ලාගේ ඒවා වෙනම. සිලබස් වලට හදාලා රවුටර්ස් අරමනම් තියෙනවනේ ඒවා වෙනම. ඒතකොට හැමෙම ඒකත් ඔයගලන්ට තමන්ට කැමති විදියට පිළිවෙලට හදා ගන්න පුළුවන්. ඉතින් මම මේ එක්සැම්පල් එක හැටියට මේ දෙකකට මේ දෙක එකක් විදියට හදා ගන්න හදන්නේ. ඉතින් මේක ඉස්සෙල්ලාම හදා ගන්න ගියාම මෙයාටත් අනිවාර්යෙන් එක්ස්ප්‍රස් අපි දා ගන්න වෙනවා. එක්ස්ප්‍රස් එක රික්වයර් කරගන්නවා. මේක අර විදිහම තමයි එක්ස්ප්‍රස් එක. සෙමිකෝලන් අවශ්‍ය නැහැ. ඉතින් මම දාගන්නවා. ඊට පස්සේ මෙතනදී අපිට අවශ්‍ය වෙනවා router කියලා එකක්. මෙන්න මේ router කියන එකෙන් තමයි මේක අපිට define කරගන්න පුළුවන්. router කියලා එකක් දාලා අපි දැන් express වලින් මේක භාවිතා කරන්නයි යන්නේ. express වල capital R අකුරෙන් තියෙන router කියලා එකක්. ඔන්න ඕක ගන්නවා. ඊට පස්සේ දැන් මේක ඉවර වුණාට පස්සේ මේක අපිට භාවිතා කරන්න එපෙයිනේ. අපිට කරන්න පුළුවන් අන්තිමට තමයි මේ command එක තියෙන්නේ. module එක අපි export කරනවා. මේ export නොකරොත් එහෙම exports කරලා මොකක්ද අපි කරන්නේ router කියන එක. අපි මෙන්න මෙතන දුන්න variable එක. ඔන්න ඕක තියෙනවා. ඔන්න ඔය දෙක අතර මැද තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද මේම සඳහන් කරගන්නේ කියලා. දැන් අපිට ඕන /API users කියන එක දාගන්න තමයි ඕන. එතකොට මේ දෙකේදිම එකම එක තමයි එන්නේ.
එහෙනම් අපිට කරන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි මෙන්න මේක අපේ බේස් URL එක කරගන්න. මම මේක හදලා ඊට පස්සේ කියලා දෙන්නම්. අපි ගන්නවා router කියලා. අරගෙන get request එකක් දානවා. මේ request එකේදී අපි මෙන්න මෙහෙම දෙනවා. ඒ කියන්නේ ඒක ඇතුලේ root එකට යන්න. root එකට ගිහිල්ලා අපි මෙතනදී ආයෙ දෙනවා අර විදිහට. පස්සේ request එකයි response එකයි. ඒතකොට මම මේකේ තිබ්බ විදිහටම දාන්නම්. ඊට පස්සේ මේක මම copy කරගන්නම්. එතන අර විදිහටම post එකක් තියෙනවා මේකේ. post එක put එක ඔක්කොම තියෙනවා. ඊට පස්සේ දැන් ওই විදිහට ඔක දාගත්තා. එතකොට දැන් මේ router එකේ දාලා තිනවා අපිට මේ URL එක ওই විදිහට දාලා තිනවා. එහෙනම් අපිට මෙතනදී මේ දෙක අපිට අයින් කරලා මේ සඳහා අපිට වෙනත් එකක් භාවිතා කරන්න පුළුවන්. දැන් අපි ඒක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ Express ඉගෙන ගද්දි ඉහළ ඉඳලා පහළට තමයි යන්නේ. يعني ඉස්සෙල්ලාම දැන් මෙයා යද්දි මේක බලනවා මේක හරියනවද එහෙනම් ඒකට යනවා ඊට පස්සේ මේක හරියනවද කියලා බලනවා. දැන් උඩ එකක් හරි ගියවට පස්සේ ඊට පස්සේ ඊළඟ ඒවා එක්ස්පෝර්ට් වෙන්නේ නැහැ. හින්දා අපි මේක අනිවාර්යෙන් උඩින්ම දාන්න ඕන. app.use කියලා භාවිතා කරනවා. app.use එකේදී ගොඩාක් ඒවා භාවිතා කරන්න පුළුවන්. අපි මේකේදී app.use කියන එක භාවිතා කරලා use එකෙන් තමයි භාවිතා කරන්න හදන්නේ. උඩට ගන්නවා. මෙතනදී අපිට අර අපි භාවිතා කරගත්ත router එක ගන්න වෙනවා. මම මෙතනදී user කියලා ගන්නම්. user කියලා අරගෙන ඒක භාවිතා කරගන්න ඕන. අපි ගන්නවා require කරගන්න ඕන. මේකත් require කරගන්න ඕන අර module එක. ඒ routers ඇතුලේ user කියන එක. මෙන්න මේක මේ path එකේ තියෙන එක ගත්තා. දැන් මේ dot තියෙනවනේ අනිවාර්යෙන් save as කරගන්න ඕන නැත්නම් මේක හරියට වැඩ කරන්නේ නැහැ. මෙන්න මේ ෆයිල් එක තමයි මේ ගත්තේ. මේක මෙහෙම කරන්න පුළුවන් වුණේ ඇයි? මෙයා export කරලා තියෙනවා. export නොකරනම් මෙතන මෙහෙම කරාට මෙයා මේක එන්නේ නැහැ ඇත්ත එක. ඊට පස්සේ මම කරන්නේ මම කියනවා API/users මෙන්න මේ API/users කියන එක ඔක්කොම යවන්න මොකටද? user කියන එකට. ඔන්න ඔය විදිහට තමයි ඕක දෙන්නේ. දීලා මම මේක සේව් කරනවා. දැන් මම postman වලට ගිහිල්ලා මේක කරොත් එහෙම ඒක එන්නේ නැහැ. බලමු මොකද මේ අපි port number එක 4000 කරානේ. port number එක 4000 කරපින් තමයි ආවේ නැත්තේ බලන්න. ඒක තමයි එතන error එක වෙන්න පුළුවන්. නැත්තම් මේක වැඩ කරන්න ඕන. බලන්න ඒක වැඩ කරනවා. එතකොට මෙතනදි දුන්නේ මේක විතරයි නේ. එතකොට මේක ඇතුලේ තව මොන හරි දෙනවනම් අපි කියමු තවත් get request එකක් තියෙනවා මෙහෙම. අපි නිකන් දාමු add කියලා. එහෙම එකක් වෙන්න ඕනේ නැහැ. මම මේ ටෙස්ටිං එකක් විදිහට දෙන්නේ user මේ විදිහට මම දෙනවා ඊට පස්සේ මම මෙතනදී add කියලා දෙනවා. එතකොට බලන්න මෙන්න මේක තමයි print උනේ. එතකොට මෙතනදී මම දෙන්නේ මොකද්ද? මෙන්න මේ add කියන එක විතරයි. එතකොට මෙන්න මේ ටික ඔටෝම
මෙන්න මේ ටික ඔටෝම ඉන්ක්ලූඩ් වෙනවා. මේ ටික ඔටෝම ඇතුළත් වෙලා එතනින් පස්සේ මේක තමයි මෙන්න මේ ටික තමයි මෙයාගේ රූට් එක වෙන්නේ. එතනින් පස්සේ නේව විදියට එනවා. එතකොට ඕගලන්ට මේ වගේ එකක් ක්‍රියේට් කරලා මොන හරි ප්‍රොඩක්ට්ස් හරි යූසර් හරි ක්‍රියේට් කරලා ඒක ඇඩ් කරනවා ඩිලීට් කරනවා වෙන හරි ඒකට තව URL තියෙනවනේ ඒක API එකක සංකීර්ණත්වය අනුව තමයි ඒක වෙන්නේ. එතකොට ඒ විදිහට ඒක දාගන්න පුළුවන්. එතකොට මේ විදිහට මේක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ස්ටුඩන්ට් එකටත් ඒ විදිහට එහෙම කරගන්න පුළුවන්. ওই විදිහට අපිට ඒක දාගන්න පුළුවන්. ඉතින් මම මේ ටිකම කොපි කරගන්නම්. මේක දාගන්න ඕන. ඊට පස්සේ මේක දාගන්න ඕන. ඊට පස්සේ මේ ස්ටුඩන්ට්ස් ලාගේ මේ දෙකත් කොපි කරලා මෙතනට දානවා. මෙතන මොකක්ද ඉන්නේ? ඇප් නෙමෙයි රවුටර් කියලා එන්නේ. මේක තමයි වෙනස් කරන්න ඕන. දැන් එහෙම කොපි කරලා වෙනස් කරන ওই විදිහට තමයි. ඊට පස්සේ මෙතනදී මේව ඕනේ නැහැ. මේක මම කොපි කරගන්නම්. ඊට පස්සේ මේක සේව් කරගන්නවා. ඇප් එකට ගියා. කවද ගන්නෙ? ස්ටුඩන්ට්ව ගත්තා. රික්වයර් කරා එකේ රවුටර්ස් කියන එකේ ගත්ත ස්ටුඩන්ට් කියලා. ඊට පස්සේ මෙතනදී අර පාත් එක දෙනවා. මේ පාත් එක දුන්නා ප්‍රමා කර ස්ටුඩන්ට් දුන්නා. ඊට පස්සේ දැන් මම පෝස්ට්මන් එකේ හරි විදිහට හදන විදිහට නෙමෙයි මේක කරේ. එතකොට මේකෙදී ඔන්න ස්ටුඩන්ට් කියලා දීලා කරපුවම අර මෙසේජ් එක ආවා. එතකොට ওই විදිහට ඕක හදා ගන්න පුළුවන්. මේක සේව් කරගන්න ඕනේ නැහැ. මම මේ ටෙස්ට් කරගන්න කරේ. එතකොට ওই විදිහට දැන් අපිට පුළුවන් මේ රවුටර් කියලා එක භාවිතා කරලා මේක වෙනස් කරගන්න. ඊට පස්සේ දැන් තවත් දෙයක් තියෙනවා මේ එක්ස්ප්‍රස් වල ඉගෙන ගන්න ඕන දෙයක් තමයි ඒ තමයි මිඩල් වෙයර්ස් කියන එක. මිඩල් වෙයර්ස් එකක් වගේ තමයි මේක චූස් කරලා තියෙන්නේ. නමුත් අපිට මිඩල් වෙයර්ස් ගැන අවබෝධයක් අනිවාර්යෙන් අවශ්‍ය නැහැ. මොකද ඒක වැදගත්ම කොටසක්. මොකද විශේෂයෙන්ම දැන් අපි ඇත්ත API එකක් හදනවා නම් එහෙම ඒකේ ඔතෙන්ටිකේෂන් හදනවා. ඒ කියන්නේ යූසර් කෙනෙක් ආපුවම එයා දැන් හිතන්නකෝ කවුරු හරි කෙනෙක් ඔයගලගේ වෙබ්සයිට් එකට ලොග් වෙලා දැන් ස්ටුඩන්ට් ඩීටේල්ස් ඉල්ලනවා. එතකොට එයා ලොග් වෙච්ච යූසර් කෙනෙක් නෙමෙයි නම් එයාට ඒ ඩීටේල්ස් දෙන්න බෑ. එහෙනම් මේ රික්වෙස්ට් එක කරන්න යද්දී චෙක් කරගන්න වෙනවා මේ ඉල්ලන කෙනා ඔතෙන්ටිකේට් වෙලාද ඉන්නේ කියලා. අපි ඒක පස්සේ බලමු. එහෙම කොහොමද හදන්නේ කියලා. නමුත් ඒ සඳහා අවශ්‍ය වෙනවා මිඩල් වෙයර්ස් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට අපි ටෝකන්ස් එකෙන් භාවිතා කරනවා. ඒක මේ පාඩමේදී කරන්නේ නැහැ. අපි ඒක ඊළඟ පාඩමේදී බලමු. ඒක APIs වල සම්බන්ධ නැහැ. නමුත් ඒ සඳහා වෙද්දී මිඩල් වෙයර් කියලා එකක් භාවිතා කරනවා. ඉතින් මිඩල් වෙයර් එක ඉස්සලාම් අපි බලමු වෙබ් ටියුටෝරියල් එකේ කොහොමද මෙහෙම මේක තියෙන්නේ කියලා. අපි ආයි පාරක් වෙබ් එකට ගමන් කරමු. දැන් මේකෙදි මේ ගයිඩ් එකේ තියෙනවා මිඩල් වෙයර්ස් කොහොමද කරන්නේ මිඩල් වෙයර් යූස් කරන්නේ කොහොමද මෙන්න මේ විදිහට තියෙනවා ඒ කියන්නේ ඇප්ලිකේෂන් ලෙවල් එකේ මිඩල් වෙයර් රවුටර් ලෙවල් එකේ මිඩල් වෙයර් ඇප්ලිකේෂන් ලෙවල් එකේ මිඩල් වෙයර් වෙද්දි රික්වෙස්ට් එකක් තියෙනවා රෙස්පොන්ස් එකක් තියෙනවා නෙක්ස්ට් එකක් තියෙනවා ওই විදිහ තමයි මිඩල් වෙයර් එකක් හදාගන්නේ අපි ඉස්සෙල්ලා මිඩල් වෙයර් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා බලමු මේක දැනගත්තට පස්සේ මෙන්න මේ ටියුටෝරියල් එකට ගිහිල්ලා මේකට ගියාට පස්සේ ඔයගලන්ට අවබෝධයක් ලබා ගන්න පුළුවන් මම දැන් ප්‍රසන්ටේෂන් එකක් භාවිතා කරන්නේ ඒකෙදි පළවෙනියට තමයි දැන් රික්වෙස්ට් එකක් එනවා
ඊට පස්සේ රෙස්පොන්ස් එකක් එනවා. ඕක අපි දන්නවා නේද? එතකොට මේකට මිඩල් වෙයර් එකක් එනවා. ওই විදිහට මිඩල් වෙයර් එකක් එනවා. තවත් මිඩල් වෙයර් එකක් එන්න පුළුවන්. එතකොට මිඩල් වෙයර් එකේ තියෙනවා රික්වෙස්ට් එක තියෙනවා, රෙස්පොන්ස් එක තියෙනවා, නෙක්ස්ට් එක තියෙනවා. රික්වෙස්ට් එක, රෙස්පොන්ස් එක, නෙක්ස්ට් එක. නෙක්ස්ට් එක කියලා කියන්නේ දැන් හිතන්නකෝ මේ රික්වෙස්ට් එක. එතකොට මෙයාගේ රික්වෙස්ට් එකම තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි රෙස්පොන්ස් එක දැනට මතක කරලා නෙක්ස්ට් එක. එතකොට මේක හරි එහෙනම් නෙක්ස්ට් එකට යන්න. එතකොට නෙක්ස්ට් එක්කෙනා ඊළඟ එක්කෙනාට යනවා. මිඩල් වෙයර් එකක් නැත්තම් මෙතනට යනවා. රෙස්පොන්ස් එකට යනවා. එතකොට ඊළඟ මිඩල් වෙයර් එකට මේ රික්වෙස්ට් එක එනවා. ඊට පස්සේ ඊළඟ එක්කෙනාට එනවා. ඔය වගේ දැන් හිතන්නකෝ යූසර් කෙනෙක් ඔතෙන්ටිකේට් කරනවා. ඊට පස්සේ යාගේ එක මොන හරි ෆෝමැට් එකකට හදනවා. ඊට පස්සේ යවනවා. ඔන්න ඔය විදිහට කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මිඩල් වෙයර් එකක් තියෙන්නේ. ඒකට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ මේක රෙස්පොන්ස් එකක් තියෙන්නේ. රික්වෙස්ට් එක හරි. මේ විදිහට තමයි රික්වෙස්ට් එක රෙස්පොන්ස් එක වගේ නේ මේක රික්වෙස්ට් එක මෙතන නෙක්ස්ට් එක. මෙහෙම ආවා ඊළඟ කෙනාට ගියා. මෙහෙම ආවා ඊළඟ කෙනාට ගියා. ඒතකොට රෙස්පොන්ස් එක කියලා කියන්නේ දැන් මම කලිනුත් කිව්වා රෙස්පොන්ස් එකක් දුන්නාට පස්සේ ඒ රික්වෙස්ට් එක ඉවරයි. එතනින් පස්සේ ඒකට ආයි ෆන්ක්ෂන් කෝල් වෙන්නේ නැහැ. දැන් හිතන්න මෙතනදී ඔතෙන්ටිකේෂන් කරනවා. ඒ කියන්නේ ඔතෙන්ටිකේෂන් කරනවා කියන්නේ යූසර් කෙනෙක් මේකට ලොග් වෙච්ච කෙනෙක්ද නැද්ද කියලා බලන එක තමයි කරන්නේ. එතකොට ඔන්න එනවා රික්වෙස්ට් එකේ බලනවා යාගේ චෙක් කරනවා මොනවා හරි. චෙක් කරාට පස්සේ මෙයා දැන් ලොග් වෙච්ච යූසර් කෙනෙක් නෙමෙයි. මෙයාගේ පාස්වර්ඩ් යූසර් නේම් හරි නැහැ. එහෙනම් මේකට යවනවද? නෑනේ. එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද? රෙස්පොන්ස් එකක් දෙනවා. මෙතනින් රෙස්පොන්ස් එක දෙනවා කියලා කියන්නේ අදහස් වෙන්නේ මොකද්ද? මෙතනින් මේක ඉවර කර. මේ ඉතුරු චේන් එක යන්නේ නැහැ. රික්වෙස්ට් මිඩල්වෙයර්ස් ගොඩාක් තියෙනවා. නමුත් මේ මිඩල්වෙයර්ස් භාවිතා කරන්නේ නැහැ. මෙතනින් එන යාගේ එයාට එන ඩේටා එක දෙන්නෙත් නැහැ. මොනවද දෙන්නේ? මෙතන රෙස්පොන්ස් එක දානවා. මොකද්ද කියන්නේ? අපි කියනවා ඔයා ලොග් වෙලා නැහැ එර යූසර් කෙනෙක් කියලා. ඔන්න ඔය විදිහට තමයි මිඩල්වෙයර් එක බේසික්ලි ඒ කියන්නේ සරලවම කියන්න පුළුවන් දේ. ඔයගලන්ට මිඩල්වෙයර් කීපයක් කරපුවාම සහ built-in middlewares භාවිතා කරපුවාම බලා ගන්න පුළුවන් මොකද්ද මේක හරියටම භාවිතා වෙන්නේ කියලා. ඔයගලන්ට මෙතන පේනවා මිඩල්වෙයර් අපිට ඕන තරම් දාන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මිඩල්වෙයර් පහක් තියෙනවනම් මේ රික්වෙස්ට් එක මේ පහම ගිහිල්ලා තමයි රෙස්පොන්ස් එක දෙන්නේ. එතකොට මිඩල්වෙයර් දාන එක හොඳයි. නමුත් මිඩල්වෙයර් ඌට වඩා දැම්මොත් මොකද වෙන්නේ? ස්ලෝ වෙනවා. එහෙනම් දැන් අපි මිඩල්වෙයර් ගැන යම්සි අදහසක් ගත්තා මිඩල්වෙයර් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි මිඩල්වෙයර් භාවිතා කරන්නයි යන්නේ. දැන් අපි සරල මිඩල්වෙයර් එකක් ඉස්සෙල්ලාම හදලා බලමු කොහොමද එහෙම වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ අපි බලමු using middlewares කොහොමද භාවිතා කරන්න කියලා. මම ඉස්සෙල්ලාම ෆන්ක්ෂන් එකක් ක්‍රියේට් කරනවා මෙතන. ෆන්ක්ෂන් එකක් අපි කියමු log කියලා. ෆන්ක්ෂන් එකක් හදනවා. මිඩල්වෙයර් එකේදී අපිට ඕන වෙනවා මොකද්ද? request එක, response එක, next එක. මෙන්න මේ ටික තමයි middleware එකේදී ඕන වෙන්නේ. දැන් මේ විදිහට middleware create කරා. දැන් අපිට අවශ්‍ය වෙනවා මේ middleware එකට අපි hello world කියලා මොකක් හරි එකක් දාගන්න. එතකොට අපි console log එකක් දෙමු. මේකෙදි කරන්නේ හැම මොකක් හරි එකක් create කරාම console log hello world කියලා එකක් print කරනවා. hello world කියලා එකක් print කරනවා. ඊට පස්සේ අපි කියනවා next කියලා. next කියන එක දෙන්න ඕන. අපි postman වලට ගිහිල්ලා මේ වගේ request එකක් කරාට hello world කියලා මෙතන වැටෙන්නේ නැහැ. දැන් අපි කරන්න යන්නේ අපි මේ middleware එක මේ ඔක්කොටම වැටෙන්න විදිහට දානවා. එහෙනම් අපි කරනවා මෙහෙම use කියලා දාලා use කරන්න මොකද්ද middleware එක log කියන්නේ. log කියන middleware එක use කරන්න කියලා. එතකොට මේ උඩින් ඉතින් එතකොට මේ හැම එකටම මෙයා use වෙනවා. දැන් මම මේක save කරනවා. දැන් මෙතන console එක බලන් ඉන්නවා. ඔය hello world කියලා වැටුණා. අපි මේක කරන පාසා hello world කියලා වැටෙනවා. ඒ කියන්නේ මොකද්ද? මෙතනදී දැන් මේකට ගිහිල්ලා මේ request එක අර response එක කරන්න කලින් request එක ගත්ත ගමන middleware එකක් තියෙනවා මැදට යනවා ගිහිල්ලා මේක කරලා තමයි response එකට යන්නේ. දැන් අපි බැලුවා කොහොමද middleware එකක් භාවිතා කරන්න කියලා. middleware එක දැන් මේ හැම දෙයකටම භාවිත වෙනවා. ඒ කියන්නේ student ලටත් users ලටත් මේ ඔක්කොටම භාවිත වෙනවා නේද? student එකට ගියාමත් hello world කියලා print වෙනවා. දැන් අපිට ඕන එහෙම නෙමෙයි මේ users ලට විතරක් ගන්න නම් දැන් මේක හැමෝටම භාවිත වෙනවා. එහෙම නැතුව
අපිට මෙයාට විතරක් ගන්න ඕන නම් අපි මෙතන දෙනවා කමා එකක් දීලා මෙන්න මේ නම දෙනවා. මොකද්ද? log කියලා. දැන් මේක දීලා සේව් කරනවා. දැන් මා ස්ටුඩන්ට් එක දානවා. බලන්න හොඳට බලන්න මේ මෙතන මොනවත් වැටෙන්නේ නැහැ. නේ? ඔය ආයෙත් දැම්ම වැටුන්නේ නැහැ. දැන් get එකට ගිහිල්ලා ස්ටුඩන්ට්ලා දුන්නා ඒ එන්නේත් නැහැ. දැන් මම මෙතන users කියන එකට දෙන්න දැම්මේ නේද? users බලන්න users කියන එක දැම්මහම hello world කියලා වැටෙනවා. එතකොට දැන් මතක තියාගන්න middlewares අපිට මොකක් හරි router set එකකට දාන්න පුළුවන්. නැත්නම් router rate උනත් ඒ වගේ දාන්න පුළුවන්. මෙතනට ගිහිල්ලත් මැද command එක විදිහට ඒක දෙන්න පුළුවන්. එතකොට සමහරක් ඒවා තියෙනවා. දැන් හිතන්නකෝ. දැන් user කෙනෙක් log වෙනවා. user කෙනෙක් log වෙන්න username password දෙන එකට. ඒකට අපි මේ log එත්තද කියලා බලන්න බැහැනේ. එතකොට අපි කරන්නේ ඒ user ගේ ඒ login sign in වෙන එකේදී අපි user මේ password ඒවා බලන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ හැම request එකකදී අපි බලනවා මේ log වෙලාද. එතකොට සමහරක් ඒවලට එහෙම දානවා. එතකොට අපි කියමු මේ middleware එකම අපිට තව දාන්න පුළුවන්. ඔන්න බලන්න මම මේක 3 පාරක් දාලා තියෙනවා. මම මේ screen එක clear කරන්න. මේක නවත්තන්නම්කෝ. නවත්තලා screen එක clear කරනවා. මේක save කරනවා. මේක save කරනවා. එතකොට බලන්න මේ user කිව්වහම login එක 3 පාරක් වැටෙනවා. ඒ කියන්නේ මේ එකම function එක 3 පාරනේ. එතකොට මේක හරියනවා, මේක හරියනවා, මේක හරියනවා. බලන්න එහෙම වෙයිද කියලා. මම npm div කියලා දෙනවා. 4000 run වෙනවා කියලා තියෙනවා. බලන්න මෙතනට. බලන්න 3 පාරක් රන් වෙනවා. මම ආයෙ පාරක් කරොත් තව 3 පාරක් රන් වෙනවා. එතකොට මේ middleware එක ඕන තරම් භාවිතා කරන්නත් පුළුවන්. එතකොට මේකට පස්සේ ඒකින්ද එහෙම ගැටලුවක් නැහැ. ඔය විදිහට භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේකෙදි තව එක දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මේ middleware එකේදී අපිට පුළුවන් මෙයාගේ request එකට මොන හරි එකතු කරන්න. අපි හිතමු දැන් මෙයා user එකට ආවා. ඊට පස්සේ user එකට ඇවිල්ලා මෙයාගේ මොන හරි දෙයක් අපි config කරලා මෙයාගේ ID එක අපි ගන්නවා. දැන් මම database එක නැති ඉඳලා මේ request එකට තමයි එකතු කරන්නේ. request එකට දානවා ID කියලා field එකක් දානවා. දාලා කියනවා මේ ID එක 10යි කියලා. මේ විදිහට 10 කියලා දානවා. මේක කරපුවම hello world කියලා වැටෙනවා. ඊට පස්සේ මට පුළුවන් මේ usersලා කියන එකට ගිහිල්ලා usersලා කියන එකට ගිහිල්ලා මම මේක අයින් කරලා request එකේ ID කියලා එකක් තියෙනවා. දැන් request එක ID කියලා එකක් තියෙනවා. මේකේ මෙයා ID කියලා කෙව්වේ නැහැ. නමුත් අපි මෙතනදී middleware එකෙන් ඒක ඇතුල් කරා. ඒ කියන්නේ මේක ඔරිජිනල් එද්දී තිබුණ නැහැ මොනවත් එවන්න නැහැ. නමුත් middleware එකේදී අපි request එකට එකතු කරනවා. එතකොට මේ function එක call කරද්දී ID කියලා එකක් තියෙනවා. බලමු එහෙම එකක් එයිද කියලා. يعني 10 කියලා මේකේ print වෙන්න ඕන. 10 කියලා print වෙනවා. එතකොට ඒ කියන්නේ අපිට මේ middleware එකේදී request එක වෙනස් කරන්නත් පුළුවන්. ඒක තමයි අපි authentication එකේදී කරන්නේ. ඒ කියන්නේ authentication එකේදී authenticate කරාට පස්සේ authenticate හරි කියලා දැන් හිතන්නකෝ දැන් මම log වෙනවා. මම අනුරාධ කියලා log වෙනවා. log වෙලා දැන් check කරලා බලනවා අනුරාධද කියලා. ඊට පස්සේ මම කියමු මම දැන් blog application එකක් හදනවා. ඊට පස්සේ දැන් මම blog එක post කරද්දී මගේ middleware එකෙන් මාව check කරලා ඊට පස්සේ මගේ නම එතනින් ගන්නවා. අරගෙන request එකත් එක්ක දානවා. එතකොට මම ඊළඟ කරන හැම දෙයකම මගේ නමත් එක්ක තමයි මේ වැඩ ටික save වෙනවා න save වෙන්නේ. එතකොට මේ විදිහට අපිට middleware භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව එක දෙයක් භාවිතා කරන්න පුළුවන්. දැන් අපිට පුළුවන් තවත් මේ අපේ application එකේ මේ user කියන එකේදී මෙන්න දැන් අපි ඔක්කොම මේ get request මේ ඔක්කොම slash එකේනේ තියෙන්නේ. මෙන්න මේ වගේ වෙලාවකදී අපිට පුළුවන් වෙනවා මේ request ඔක්කොම එක තැනකට දාලා හදා ගන්න. ඒ කියන්නේ එකම දේ නම් තියෙන. ඒ කියන්නේ අපි එකම URL එකේ නම් මේක තියෙන්නේ. මේ වගේ ගොඩක් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ router කියලා අපිට එකටම chain කරලා දාන්න පුළුවන්
ගොඩක් වෙලාවට මොන හරි ID එකක් තියෙනවා නම් ID එකෙන් අපිට 3 4ක් තියෙනවා. ඒ විදිහට දාන්න පුළුවන්. අපි බලමු කොහොමද එහෙම කරන්න කියලා. මේක අත්‍යවශ්‍යම නැහැ. මේකෙදි අපිට කරන්න පුළුවන් මෙහෙම. මේක අපේ router කියන එකනේ තියෙන router dot route කියලා දීලා අපි මෙතනදි කියනවා මෙන්න මේ ස්ලෑෂ් එක. ඉතින් මේක යටට අපිට දෙන්න පුළුවන්. .get එකේදී නම් මේ විදිහට කරන්න. ඊට පස්සේ post එකේදී නම් මේ විදිහට කරන්න කියලා. මම මේ දෙක කමෙන්ට් කරන්නම්. එතකොට මේ මොකක් හරි එක රික්වෙස්ට් එකක් තියෙන එක ID එකක් තියෙනවා නම් get කියලා දෙකක් ඇවිල්ලා තියෙනවා. post එකක් ඇවිල්ලා තියෙනවා. ওই විදිහට අපිට දාන්න පුළුවන්. බලමු. මෙතනදී මෙන්න මේක අවශ්‍ය වෙන්නේ අපිට ආයි පාරක්. මේක error එකක් ආවා. මේක අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. බලමු සේව් කරලා. එතකොට මේ ඒකෙදි අපිට මේ ස්ලෑෂ් එක ආය ඕන වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ රවුට් එකේ මේක දෙනවනේ මම සේව් කරුවා මෙතනත් ඒ වැරද්ද තිබුණා. error එකක් ආවේ ඒකයි. ඊට පස්සේ අපි post එකේදී බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මේක කරලා තියෙන user එකටනේ. user එක වැඩ කරනවානේ. post එක බලමු. post එකත් වැඩ කරනවා. මේ විදිහට අපිට දැන් මේ දෙක එන එකම මේ විදිහට දෙන්නත් පුළුවන්. ඒතකොට මෙතනදී හැමතිස්සෙම ලොකු පාත් එකක් තියෙනවනේ. ඒ ඔක්කොම දෙන්න ඕනේ නැහැ. මේ විදිහට කරන්නත් පුළුවන්. ඉතින් මේ දෙකම තමයි මේ තියෙන්නේ. ඉතින් ඕන විදිහට මේක දාන්න පුළුවන්. ප්‍රෝග්‍රෑමින් වල concept එකක් නේ ඒකනේ. එක විදිහකට කරන්නත් පුළුවන්. තව විදිහට කරන්නත් පුළුවන්. ඒවයි ක්‍රම ගොඩක් තියෙනවා. ওই විදිහට ඕක බලා ගන්න පුළුවන්. දැන් අපිට තව ඉතුරුලා තියෙනවා built in middlewares භාවිතා කරන විදිය. built in middlewares මොන වගේද කියන එක. අපි ඒකට යන්න කලින් documentation එක ටිකක් බලමු අයි පාරක්. දැන් අපි documentation එකට ඇවිල්ලා ඉන්නේ. අපි බලමු built in middlewares මොනවද තියෙන්නේ කියලා. මේකේ පල්ලෙහාටම ගියාම මේකේ තියෙනවා මේකේ static කියලා තියෙනවා JSON කියලා තියෙනවා. ඒකේ incoming එකක් JSON request එකකට කරන එක තමයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ මේ payload එක encode කරන එක. නැත්තම් අපිට මේක ලබා ගන්න බෑ. ඉතින් third party middlewares උත් ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා list of function middlewares කියලා. මේකෙදි මේ middlewares set එකම දාලා තියෙනවා. මේකෙදි භාවිතා කරන්න පුළුවන් middlewares. අපි මේකෙන් කීපයක් බලමු මොකක්ද කියලා. ඒ වගේම මේ resources ගියාම එතනක් තියෙනවා මේ middlewares කියලා. එතනදිත් මේ middlewares තියෙනවා. ඒ කියන්නේ මේ එක එක middlewareින් කරන්නේ. දැන් හිතන්නකෝ අපිට සමහරක් middleware ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. දැන් සමහරක් වෙලාවට මම මේ Morgan කියන එක වගේ use කරනවා. එහෙම කීපයක් use කරනවා තියෙනවා. ඉතින් බලමු ඉස්සෙල්ලාම default middleware එකක් දාලා කොහොමද වැඩ කරන්නේ. ඒ වගේම මේ වගේ middleware දැන් මේ HTTP secure කරන මේ helmet කියලා එකක් තියෙනවා. ඉතින් මේකේ මේවා දාන එක හොඳයි. දාන්න ඕන. හැබැයි ගොඩක් දාපුවාම application එක slow වෙනවා. ඒ නිසා ඒ අදාළ ඒවලට විතරක් ඒක දානවා නම් ගොඩක් හොඳයි. default middleware එකක් බලමු JSON response එකක් කොහොමද ලබා ගන්න කියලා. අපිට මේක තමයි භාවිතා කරන express.json කියන එක තමයි භාවිතා කරන්න වෙන්නේ. අපි බලමු එහෙම response එකක් භාවිතා නොකර කොහොමද වෙන්නේ භාවිතා කරපුවාම කොහොමද වෙන්නේ කියලා. නැවතත් VS Code වලට යනවා. දැන් මේකෙදි මේ post request එකක් තියෙනවා. මේ post request එකේදී මේක data එකක් ඇවිල්ලා තිනවා post එකේදී. මේ post එකේ data එක කොහොමද ගන්න කියලා බලමු අපි. request.body කියන එක request එකේ මේ body එක මොකක්ද කියලා බලන්නයි හදන්නේ. බලමු මේක වැඩ කරයිද කියලා. අපි දැන් මොනවත් middleware එකක් නැතුව තමයි මේ body එක තමයි ගන්න. data මෙන්න මේක තමයි අපිට print කරගන්න වෙන්නේ. අපි බලමු මේක print වෙයිද කියලා.
එතකොට අපිට එහෙම එන්නේ නැහැ. ඒක අපිට ගන්න හම්බෙන්නේ නැහැ. අපි බලමු මේකෙදි dot data කියලා දාලා data කියලා තියෙන්නේ. ඒකේ array එකක් එනවා. දැන් අපිට පුළුවන් මේ middleware එක දාලා බලන්න. middleware එකක් මම දාලා බලනවා. දැන්දී app.use කියලා දීලා app.use කියලා දීලා අර JSON encoded එක තමයි අපි දාන්න හදන්නේ. එතකොට මේකෙදි express එකේ එක තමයි තියෙන්නේ. මේක JSON කරන්න තමයි කියලා කියන්නේ. දැන් මම මේක save කරා. save කරලා දැන් ආයි පාරක් මේක run කරාම මොකද උනේ? ආයි පාරක් run කරපුවාම මේ data කියන එකේ ABC කියලා ආවා. මම data නැතුව මෙතන අපි name කියන එක දෙමු. දීලා අපි users එකට ගිහිල්ලා මෙතන name කියලා දෙමු. දීලා මේක දුන්නාට පස්සේ මේ name කියන එක එනවා. ඒ කියන්නේ මෙතන තියෙන එක ගන්නවා. මේක body එක දුන්නොත් එහෙම මේ අපි ආවපු රික්වෙස්ට් එකම ආයි අපිට එවනවා. එතකොට මෙන්න මේ මිඩල්වෙයාර් එක හැමතිස්සෙම වගේ මම යූස් කරනවා. මොකද අනිවාර්යෙන් මේ අපේ දෙන රෙස්පොන්ස් එක කියන්නේ අපි මොන හරි data එකක් ගන්නවා data එක ගන්න එපයිනේ. මේ data එක ගන්න විදිහට තමයි මෙහෙම තියෙන්නේ. body කියලා කිව්වොත් මේ තියෙන ඔක්කොම වැටෙනවා. ඊට පස්සේ ඒකෙදි dot කියලා දාලා මේ ඇතුළට අපිට ගන්න පුළුවන්. ওই විදිහට අපිට මේ වගේ දේවල් හදා ගන්න පුළුවන්. දැන් මං හිතන්නේ අවබෝධයක් තියෙනවා සාමාන්‍ය මිඩල්වෙයාර්ස් භාවිතා කරන්නේ කොහොමද කියලා. තවත් මිඩල්වෙයාර් එකක් දෙකක් බලමු. අපි දැන් ආයි ડોකියුමන්ටේෂන් එක පොඩ්ඩක් යන්. මේ ડોකියුමන්ටේෂන් එකේ තියෙන එකක් තමයි බලන්නේ. මෙන්න රිසෝස් ගිහිල්ලා මිඩල්වෙයාර්ස් ගියාට පස්සේ මේකෙදි අපි එකක් බලන්න මේ මෝගන් කියන එක. අපි බලමු ඉස්සලා මෝගන් කියන එකෙන් මොකද්ද මේ HTTP log කරන ඒවා අපිට ලොගින් කරලා දෙනවා. මේ මෝගන් එක ක්ලික් කරපුවාම ඒක කොහොමද යූස් කරන්න කියලා අපිට බලා ගන්න පුළුවන්. අපි npm command වලට යමු මේකෙදි. npm.js එකට ගිහිල්ලා මෝගන් කියලා ගහමු. මෝගන් කියලා ගත්තාම මේකේ තියෙනවා මේ මිඩල්වෙයාර් එකක් කියලා නේ. මිඩල්වෙයාර් එකක් කියලා තියෙනවා. මේක ඉන්ස්ටෝල් කරන විදිහක් තියෙනවා. ඊට පස්සේ මේක භාවිතා කරන්නේ කොහොමදත් කියලා තියෙනවා. අපි බලමු කොහොමද මේක භාවිතා කරන්න කියලා. දැන් මේකට ගමන් කරනවා මම. ගිහිල්ලා එහෙනම් මම මේක ටර්මිනේට් කරනවා. ඒ වගේම ඕනනම් මේකත් මම ඕනේ නැහැ කියලා අයින් කරලා දානවා. දැන් මේ මිඩල්වෙයාර් ගැන අපි දන්නේ හින්දා මම මේ මිඩල්වෙයාර් එක දැන් අයින් කරා එතනදී. දැන් මම මෙතනදී npm i morgan කියලා ටයිප් කරනවා. ඊට පස්සේ const morgan අපි require කරගන්නවා මේක. සාමාන්‍ය විදිහට මේක කරන්නේ. morgan. ඊට පස්සේ morgan එක require කරගත්තට පස්සේ අපිට දැන් morgan එක use කරගන්න පුළුවන්. මේක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකත් අපි කමෙන්ට් කරගමු. මම මෙතනදී දානවා morgan මේක අපිට දෙන්න පුළුවන් tiny කියලා. ඒ කියන්නේ බලමු මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ npm run dev කියලා දෙනවා. දැන් මෙහෙම දාලා අපි මෙහෙම රන් කරාට මොනවත් වැඩ කරන්නේ නැහැ. මොකද morgan එක වැඩ කරන්නේ නැහැ. මේක user එකක් ඇතුලේ දාන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ විදිහට දාන්න ඕන. එහෙනම් app.use කියලා දාලා morgan එකේ tiny කියලා දානවා.
දැන් අපි කරලා බලමු මේක. බලන්න මේ post request එකක් කරලා තියෙන්නේ මෙච්චර වෙලාවක් යනවා එහෙම කියලා වැටෙනවා. එතකොට බලන්න අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ඉතින් මේ time request එක දාලා තියෙන්නේ developer කියලා දාන්න පුළුවන්. ඒ වගේ මෙතන save කරලා බලමු. මේ විදිහට මේකේ ස්ටේටස් එකත් එක්කම වැටෙනවා මොකද වුනේ කියලා. එතකොට මෙන්න මේක යූස්ෆුල් එකක් අපිට ඩෙවලොප් කරලා දෙන්න. ඇත්තට ඇප්ලිකේෂන් රන් කරද්දි මේක කරොත් එහෙම අනිවාර්යෙන් මේ ඇප්ලිකේෂන් එක ස්ලෝ ඩවුන් වෙනවා. ඉතින් ඒ සඳහා අපිට කරන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒ සඳහා දැන් ඇප්ලිකේෂන් එක ස්ලෝ ඩවුන් වෙන එක නවත්තන්න පුළුවන්. අපිට මේක කන්ඩිෂන් එකක් ඇතුලේ මේක දාන්න පුළුවන්. මෙහෙම කන්ඩිෂන් එකක් ඇතුලේ මේක දාන්න පුළුවන්. ඊට කලින් අපි බලමු ඇප්ලිකේෂන් එකේ මෝඩ් එක කොයි විදිහටද තියෙන්නේ කියලා. අපි ඒක වේරියබල් එකකින් බලමු ඇප්ලිකේෂන් එකේ env එක කොහොමද තියෙන්නේ කියලා. console.log කියලා දීලා දෙනවා. ඇප්ලිකේෂන් එකේ මේ Express එකේ ඇප්ලිකේෂන් එකේ environment variable එක මොන වගේද කියලා. එතකොට මේක වැටෙනවා ඩෙවලොප්මන්ට් කියලා. එතකොට මේක ඩෙවලොප්මන්ට් තමයි වැටලා තියෙන්නේ. ඩෙවලොප්මන්ට් වැටුනොත් අපි කියනවා එහෙනම් මේක enable කරන්න කියලා. එහෙනම් මම මේක close කරනවා. එහෙනම් production එකේදී මේක production කියලා වැටෙනවා. එහෙනම් මම දානවා if app.get environment variable එක equal නම් development එහෙනම් මොකද්ද කරන්නේ අපි මේක දානවා. ඔය විදිහට අපිට use කරන්න පුළුවන්. දැන් අපි මේක run කරොත් එහෙම ඔන්න ඔය විදිහට අපිට ඒක බලා ගන්න පුළුවන්. මම හිතනවා ඕගොල්ලෝ යම්සි දෙයක් ඉගෙන ගන්න නැති කියලා. අපි ඉදිරි පාඩම් වලදී තව මම භාවිතා කරන ඒවා කීපයක් දාන්න බලනවා. දැන් පාඩම ටිකක් දිග නිසා මම අදට මේ පාඩම නවත්තනවා. ඉතින් අද දවසේදී අපි Express ගැන අවබෝධයක් ලබා ගත්ත. Express භාවිතා කරන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා ගත්ත. ඇත්තටම මේක APIs හදන්න තමයි experience එක එන්නේ පළපුරුදු වෙන්නේ. ඉතින් ඇත්ත උදාහරණයක් කරපුවම තමයි තවත් මේකට අවශ්‍ය වෙන තව middlewares මොනවද කියන එක දාලා තියෙන. දැන් අපි මේ ටෙස්ට් කරන්න ඕනේ හින්දා temporary නිකන් middlewares විතරයි භාවිතා කරේ. එහෙම වුණාම අපිට තවත් middleware භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. අපි නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු.